තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ මෙහෙණින් වහන්සේ ආදරණීය දරුදැරියනි මූලික පිරිවෙනේ හතරවන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ පළමුවන විද්‍යාව පාඩම ජීවී දේහේ සංවිධාන මට්ටම් හා ජෛව ක්‍රියාවලි කියන මාතෘකාව තමයි මේ වන විට අප සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් මේ පාඩමේ මේ වන විට පරිච්ඡේද ගණනාවක් අපි සාකච්ඡා කරා. ජීවීන්ගේ දේහේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකයේ සෛලය ගැන අපි කතා කරා. බහුසෛලික ජීවී දේහය නිර්මාණය වෙනකොට ඒ සෛලය කියන සංවිධාන මට්ටමට වඩා තරමක් සංකීර්ණ සංවිධාන මට්ටමක් වෙච්ච පටකය කියන සංවිධාන මට්ටමට ආවා. පටකය ගැන අපි කතා කෙරුවා. පොදු සම්භවයක් දරන යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා විභේදනය වූ බහුසෛලික ජීවී දේහයේ තිබෙන සෛල සමූහයක් පටකයක්. ශාක දේහයේ නිර්මාණය වී ඇති පටක වලට අපි කියවා ශාක පටක. සත්ව දේහයේ නිර්මාණය වී ඇති පටක වලට අපි කියවා සත්ව පටක. ශාක පටක වර්ග ගණනාවක් තියෙනවා බහුසෛලික ශාක දේහයක් තුල. ඒ අතරින් මදුස්තර පටකය, ශෛලම පටකය, ෆ්ලෝයම පටකය ගැන අපි කතා කෙරුවා. බහුසෛලික සත්ව දේහයට නිදසුනක් ලෙස ගත්තේ මිනිස් දේහය. මිනිස් දේහත් පටක අතිවිශාල සංඛ්‍යාවකින් සමන්විතයි. ඒ අතරින් අපිට වැදගත් පටක වර්ග හතරක් ගැන අපි කතා කෙරුවා. අපිච්ඡද පටකය, සම්බන්ධක පටකය, ඒ යටතේ රුධිර පටකය, පේශි පටකය සහ ස්නායු පටකය. මෙන්න මේ පටක ගැන කතා කරලා තියෙන්නේ. ඒ නිසා පාඩමේ මුල් කොටස සෛල සහ පටක කියන කොටස අපි දැන් කතා කරලා අවසානයක් කරා. මේ පාඩමේ අවසාන භාගයේ හැටියට අපි අන්න හදනවා ස්වාමීන් වහන්සේ ශාක තුල සිදුවන ජෛව ක්‍රියාවලි කිහිපයක් ගැන කෙටියෙන් සාකච්ඡා කරන්න. බහුසෛලික ශාක දේහයට තමයි අවධානය දෙන්නේ. බහුසෛලික ශාක දේහයට. බහුසෛලික ශාක දේහය තුල ඒ කියන්නේ අපිට දකින්න ලැබෙන බහුසෛලීය ශාක තුල සිදුවන ජෛව ක්‍රියාවලි ගණනාවක් තියෙනවා. ඒ ජෛව ක්‍රියාවලි අතරින් ජෛව ක්‍රියාවලි කිහිපයක් පිළිබඳව අපි කෙටියෙන් අවබෝධ කරගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ශාකයක් තුල සිදුවන වැදගත්ම ජෛව ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය. එන අපි ප්‍රභා සංශ්ලේෂණය ගැන මේ පාඩමේදී අවසාන භාගයේ පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ ශාකවල තිබුණ තවත් ජෛව ක්‍රියාවලියක් තමයි ද්‍රව්‍ය පරිවහනය. ශාකයක් තුල ද්‍රව්‍ය පරිවහනය වෙන ක්‍රම ගණනාවක් තියෙනවා. විසරණය, ආශ්‍රිතය ආදී වශයෙන්. සක්‍රිය පරිවහනය, ස්කන්ධ ප්‍රවාහය ආදී වශයෙන් විවිධ ක්‍රමවලින් ශාකයක් තුල ද්‍රව්‍ය පරිවහනය වෙනවා. ඒ අතරින් ශාකයක් තුල ද්‍රව්‍ය පරිවහනය වන ප්‍රධාන ක්‍රම කිහිපයක් ගැන අපි මේ පාඩමේදී අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මූල පීඩනය, උත්ස්වේදනය ආදී ශාක තුල සිදුවන ජෛව ක්‍රියාවලි ගැන අපි මේ පාඩමේදී කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අනේ ශාකවල ඔය කියපු ප්‍රභා සංශ්ලේෂණයේ ද්‍රව්‍ය පරිවහන ක්‍රම, මූල පීඩනය, බින්දුදය, උත්ස්වේදනය මෙන්න මේ දේවල් ගැන කතා කරාම අපේ මේ පළමු පාඩම අවසානයක් වෙනවා. හොඳයි එහෙමනම් අපි යමු ශාක තුල තියෙන වැදගත් ජෛව ක්‍රියාවලියක්. ඒ තමයි ප්‍රභා සංශ්ලේෂණය. දැන් ප්‍රභා සංශ්ලේෂණයේ සිදුවන ප්‍රධාන අවයවයේ පත්‍ර. ශාකයක ප්‍රභා සංශ්ලේෂණයේ සිදුවන ප්‍රධානම අවයවයේ පත්‍ර. ඒ නිසා අපි පොඩ්ඩක් පත්‍රයක අභ්‍යන්තර ව්‍යුහය ගැන දැන සිටින්න ඕනේ. පත්‍රයක අභ්‍යන්තර ව්‍යුහය මම මීට කලිනුත් චුට්ටක් උගන්වලා තියෙනවා. ඒ පත්‍රයක අභ්‍යන්තර ව්‍යුහය මතක් කරගෙන අපි ප්‍රභා සංශ්ලේෂණය කියන මාතෘකාවට යමු. පත්‍රයක අභ්‍යන්තර ව්‍යුහය. එතකොට අපි දන්නවා මේ පාඩමේදීම අපි පොඩ්ඩක් කතා කළා. මම කෙටියෙන් කියන්නම්. පත්‍රයක අභ්‍යන්තර ව්‍යුහයේදී අපිට ඉහළින්ම තියෙනවා උඩු අපි චර්මය. ඒක අන්තර්ශෛලීය අවකාශ රහිතව ඇසුරුණු
සජීවී තනි සෛල ස්තරයක් මෘදු ස්තර පටකයෙන් හැදිලා තියෙනවා. මෙන්න මේ උඩු අපිචාරමය. අන්තර්සෛලීය අවකාශ නැහැ. සජීවී තනි සෛල ස්තරය. ඊට පහළින් තියෙනවා ඉනිමුදු ස්තරය. ඒක තමයි පත්‍රයක තියෙන ප්‍රධාන ප්‍රභා සංශ්ලේෂක පටකය. ඒකේ හරිතලව 10ක් විතර තියෙනවා එක සෛලයක. හරිතලව අතිවිශාල තද කොළ පාටයි. පත්‍රයක ප්‍රධාන ප්‍රභා සංශ්ලේෂණය කරන පටකය තමයි ඉනිමුදු ස්තර පටකය. හැදලා තියෙන ඉනිමුදු ස්තර සෛල වලින් ටිකක් දිගයි ඉනිමුදු ස්තර සෛල. අන්තර්සෛලීය අවකාශ නැති විදියට තමයි සකස් වෙලා තියෙන්නේ. කලාතුරකින් සෛල දෙකක් අතර කොඩුවේ අන්තර්සෛලීය අවකාශයක් තියෙන්න පුළුවන්. නමුත් ඉතා ළඟින් සකස් වෙලා තියෙනවා මේ ඉනිමුදු ස්තර සෛල. පත්‍රයක ප්‍රධාන ප්‍රභා සංශ්ලේෂක පටකේ තද කොළ පාටයි හරිතප්‍රද ගොඩක් තියෙනවා. උඩු අපිචාර්ම සෛල වල හරිතලව නැහැ. ඊළඟට තියෙනවා සයවර මුදු ස්තර සෛල. සයවර මුදු ස්තර සෛල. හරි. ඊට කලින් සයවර මුදු ස්තර සෛල වලට යන අපි යටි අපිචාර්මය ඇදලා ඉමු. ඉතින් යටි අපිචාර්මය. දැන් සයවර මුදු ස්තරයි. සයවර මුදු ස්තර සෛල දල වශයෙන් ගෝලාකාරයි අන්තර්සෛලීය අවකාශ සහිතව ලිහිල් වැසිරලා තියෙනවා. අන්තර්සෛලීය අවකාශ සහිතව ලිහිල් වැසිරුණු සෛල. සයවර සෛල. ඔන්න ඔය විදිහට. ඒතර ඒ සයවර සෛල වල මෙතන තියෙනවා පූටිකා සිදුර දෙපැත්තේ පූටිකා පාලක සෛල දෙක. මෙතන සාමාන්‍ය යටි අපිචාර්ම සෛල. ඒතර මේ පූටිකා සිදුර හරහා තමයි පත්‍ර අභ්‍යන්තරය සහ බාහිර වායුගෝලය අතර වායු වමාරුව සිදු වෙන්නේ කියලා අපි ඉගෙන ගත්තා. ඊළාට මේ තියෙන්නේ නාරටිය නාරිය උඩින් තියෙනවා ශෛලම පටකය. මම අඳින්නේ නැහැ ඒක දීර්ඝව. යටින් තියෙනවා ෆ්ලෝයිම පටකය. ආහාර පරිවහනය කරන පටකය මේක ජලය සහ කංජලවන පත්‍රයට අරන් එන පටකය මේක පත්‍රේ නිපදවන ආහාර පත්‍රෙන් ඉවත් කරන පටකය ෆ්ලෝයිම පටකය. ඒතර මේක තමයි ශාක පත්‍රයක අභ්‍යන්තර ව්‍යුහය. ඒතර ප්‍රධාන වශයෙන් ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ ඉනිමුදු ස්තර සෛලවල. සයවර සෛල වලත් එහෙම අර්ථලාව දෙක තුනක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ යන්තම් ප්‍රභා සංශ්ලේෂණය කරනවා. නමුත් ගොඩක්ම මේගොල්ලෝ කරන්නේ මේගොල්ලෝ නිපදවන ආහාර සංචිත කිරීම. පිෂ්ඨය ලෙස දහවල් කාලේදී මේගොල්ලෝ නිපදවන ග්ලූකෝස් ටික ප්‍රභා සංශ්ලේෂණ නිපදවන ග්ලූකෝස් ටික తాවකාලිකව ගබඩා කරන්නේ මෙන්න මේ සයවර සෛල ඇතුලේ පිෂ්ඨය ලෙස. පිෂ්ඨය ලෙස. right. එහෙනම් ඔය තමයි ශාක පත්‍රයක අභ්‍යන්තර ව්‍යුහය. මම මීට කලින් උගන්ලා තියෙනවා කෙටි මතක් කිරීමක් කරේ. එහෙනම් අපි ශාකවල පළවෙනි ජෛව ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය ගැන ඉගෙන ගන්න යමු. ශාක දේහය තුල ජීවය පවත්වා ගැනීම සඳහා ජෛව ක්‍රියාවලි රාශියක් සිදු වේ. එයින් ප්‍රභා සංශ්ලේෂණයේ ද්‍රව්‍ය පරිවාහනයේ උත්ස්වේදනයේ මූල පීඩනයේ බිඳුදය වැනි ක්‍රියාවලි කිහිපයක් පිළිබඳව මෙම පාඩමේදී අධ්‍යයනය කරමු. right. ප්‍රභා සංශ්ලේෂණය. මොකද මේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ? මේ පිට වෙසෙන ඕනෑම ජීවියෙකුට ආහාර අවශ්‍යයි. ආහාර නැතුව මේ පිට වෙසෙන ජීවියෙකුට තමන්ගේ ජීවිතය පවත්වා ගන්නට බෑ. ලෝකින ඕනෑම ජීවියෙකුට ආහාර අවශ්‍ය වුණාට ලෝකින සෑම ජීවියෙක්ටම ආහාර නිපදවන්න බෑ. ආහාර නිපදවීමේ හැකියාව හෝ නොහැකියාව මත ජීවීන් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරනවා. තම ආහාරය තමන් විසින්ම නිපදවා ගැනීමේ හැකියාවක් තියෙන ජීවීන්ට අපි කියනවා ස්වයංපෝෂී. ස්වයංපෝෂී. තම ආහාරය තමන්ට නිපදවා ගත නොහැකි ඒ නිසා වෙනත් ජීවීන් නිපදවන ආහාර මත යැපෙන ජීවීන්ට අපි කියනවා විෂමපෝෂී. විෂමපෝෂී. ඒ අනුව ජීවීන් ආහාර නිපදවීමේ හැකියාව හෝ නොහැකියාව මත ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් ස්වයංපෝෂීන් සහ විෂමපෝෂී. එහෙනම් අපිට ජීවීන්ව ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් ජීවීන්
කොටස් දෙකයි. කවුද? ආහාර නිපදවීමේ හැකියාවක් තියන අය. තම ආහාරය තමන්ටම නිපදවා ගන්න පුළුවන් අය. අපි කියන ස්වයංපෝෂී. තම ආහාරය තමන්ටම නිපදවිය නොහැකි අය. අපි කියනවා කවුරු කියලාද? විෂම පෝෂීන්. විෂම පෝෂීන්. එතකොට මේ ස්වයංපෝෂී මෙන්න මේ ස්වයංපෝෂීන් අතරේ ඉතා සුළු ප්‍රමාණයක් අය ස්වයංපෝෂීන් තමන්ගේ ආහාරය තමන්ට නිපදව ගන්න පුළුවන් ස්වයංපෝෂීන් අතරේ ඉතා සුළු ප්‍රමාණයක් ස්වයංපෝෂීන් ඒ ආහාර නිපදවීම සඳහා භාවිතා කරන ඕනම ස්වයංපෝෂියෙක් ආහාර නිපදවීම සඳහා යම් ශක්ති ප්‍රභවයක් භාවිතා කරන්න ඕනේ. යම් ශක්ති ආකාරයක් භාවිතා කරන්න. ආහාර තුල ගැප් කරන්නේ ශක්තිය. දැන් අපි ආහාර ගන්නවයි කියලා ගන්න පිටින් ශක්තිය ඇත්තට. ඒ ආහාර හරහා අපිට ලැබෙන ශක්තිය. දැන් මට ආහාර හරහා ලැබෙන්නේ මට මේ වැඩ කරන්න, උගන්වන්න, කතා බහ කරන්න, ඇවිදින්න ඕන කරන ශක්තිය තමයි මං ගන්න ආහාර හරහා මට ලැබෙන්නේ. දැන් ඔබ වහන්සේලා මේ දරුවෝ ගන්න ආහාර හරහා ඔබ වහන්සේලාට මේ දරුවන්ට තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන ජීව ක්‍රියාවන් කරන අවශ්‍ය ශක්තිය තමයි ලැබෙන්නේ. ඊට අමතරව ද්‍රව්‍ය ලැබෙනවා දේහ වර්ධනය කර ගන්න අවශ්‍ය. ආහාර වලින් ලැබෙන්නේ කොටස් දෙකයි. ශක්තිය සහ ද්‍රව්‍ය. දැන් අපි උපදිනකොට අපේ ශරීරයේ මේ ප්‍රමාණය නෙවෙයිනේ කුඩා ප්‍රමාණයක්. අපි ගත්තු ආහාර හරහා ඒව ශරීරයේ තැම්පත් වෙලා තමයි ශරීරය වර්ධනය වෙන්නේ. ඒතකොට ද්‍රව්‍ය ලැබෙනවා ආහාර වලින්. ඊට අමතරව එදිනදා ජීව ක්‍රියාවන් කරගන්නව ශක්තිය ලැබෙන්නේ ආහාර වලින්. ඒ නිසානේ ආහාර නොගෙන හිටියොත් අපිට වැඩ කරගන්න බැරුව ඇඟ පණ නැති වෙන්නේ. ශක්තිය නැති වෙන්නේ ඇඟට. එහෙනම් ආහාර හරහා ලැබෙන්නේ ශක්තිය සහ ද්‍රව්‍ය. එතකොට ආහාර නිපදවන අයනේ ස්වයංපෝෂී. ඒතකොට ඒගොල්ලෝ ආහාර තුල යම් ශක්තියක් ගැප් කරන්න ඕනේ. Taman නිපදවන ආහාර තුල යම් ශක්තියක් අන්තර්ගත කරන්න. ඒ සඳහා වුන් යම් ශක්ති ප්‍රභවයක් භාවිතා කරනවා. යම් ශක්තිය ආකාරයක් භාවිතා කරලා ඒ ශක්තිය ආකාරය වෙනස් ශක්ති ස්වරූපයක් බවට පත් කරලා ආහාර තුල ගබඩා කරනවා. ඇත්තටම ඕනෑම ආහාරයක් තුල ශක්තිය ගබඩා වෙලා තියෙන රසායනික ශක්තිය ලෙස. ඕනෑම ආහාරයක් තුල ශක්තිය ගබඩා වෙලා තියෙන ඔබ අඹ ගෙඩියක් කෑවොත්, ඔබ බත් ටිකක් කෑවොත්, පාන් කෑල්ලක් කෑවොත්, අල වර්ගයක් කෑවොත්, ධාන්‍ය වර්ගයක් ආහාරයට ගත්තොත්, කිරි වීදුරුවක් බිව්වොත් මේ හැම ආහාරයකම රසායනික ශක්තිය ලෙස ශක්තිය ගබඩා වෙලා තියෙනවා. ඒතර ඔබ ගන්නේ ආහාරය හරහා ඔබේ ශරීරයට රසායනික ශක්තිය ලැබෙනවා. ඒ රසායනික ශක්තියෙන් තමයි ඔබ වැඩ කරන්නේ. ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඕනෑම ආහාරයක් තුල මේ ස්වයංපෝෂීන් ආහාර නිපදවන ස්වයංපෝෂී Taman නිපදවන ආහාර තුල රසායනික ශක්තිය ලෙස ශක්තිය ගැප් කරන්න ඕනේ. ඒ රසායනික ශක්තිය ලෙස ශක්තිය ගැප් කරන්න නම් කොහෙන් හරි ශක්තියක් ගන්න ඕනේ. අරගෙන ඉපයි ගැප් කරන්න. ඒ නිසා ඕනෑම ස්වයංපෝෂියෙක් තමන්ගේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට යම් ශක්තිය ආකාරයක් භාවිතා කරනවා. ඒ භාවිතා කරන ශක්තිය ආකාරය රසායනික ශක්තිය බවට පරිවර්තනය කරලා ගබඩා කරනවා. දැන් සුළු ප්‍රමාණයක් ස්වයංපෝෂීන් තමන්ගේ ආහාර නිපදවීමට භාවිතා කරන්නේ රසායනික ශක්තියමයි. ඔය සමහරක් පොඩි රසායනික ප්‍රතික්‍රියා කරවලා රසායනික ප්‍රතික්‍රියා මගින් රසායනික ශක්තිය නිදහස් කරගෙන ඒ රසායනික ශක්තිය භාවිතා කරලා ආහාර නිපදවනවා. ආහාර තුලේ රසායනික ශක්තිය ගැප් කරනවා. ඒ විදිහට රසායනික ශක්තිය භාවිතා කරලා ආහාර නිපදවලා ආහාර තුල රසායනික ශක්තිය අර වෙනත් රසායනික ද්‍රව්‍යකින් ගත්තු රසායනික ශක්තිය මේ ආහාරය තුල අන්තර්ගත කර ගැප් කරන විදියට ආහාර නිපදවනවා නම් අපි ඒගොල්ලන්ට කියනවා රසායනික සංශ්ලේෂකයන්. කවුරු කියලාද කියන්නේ? රසායනික සංශ්ලේෂකයන්. රසායනික සංශ්ලේෂකයන්. කීමෝසින්තෙසිස්ලා රසායනික සංශ්ලේෂකයන්. රසායනික සංශ්ලේෂකයන්. රසායනික සංශ්ලේෂකයන් යම් රසායනික ප්‍රතික්‍රියාවක් කරවලා එමගින් නිදහස් වන රසායනික ශක්තියෙන් ආහාර නිපදවලා ආහාර තුලේ රසායනික ශක්තිය ගැප් කරනවා. හැබැයි එහෙම කරන්නේ ස්වයංපෝෂීන් අතරින් සුළු ප්‍රමාණයක් විතරයි. ආහාර නිපදවන ස්වයංපෝෂීන් අතරින් සුළු ප්‍රමාණයක් විතරයි. අති බහුතරයක් ස්වයංපෝෂීන් තමන්ට ආහාර නිපදවීමට අවශ්‍ය ශක්තිය ලබා ගන්නේ සූර්යාගේ. සූර්ය ශක්තියවත් ආලෝක ශක්තිය අරගෙන ඒ ආලෝක ශක්තිය භාවිතා කරලා ආහාර නිපදවලා ඒ ආලෝක ශක්තිය ආහාර තුල රසායනික ශක්තිය ලෙස ගැප් කරනවා. අන්න ඒ අයට අපි කියනවා
ආලෝක ශක්තියෙන් ආහාර නිපදවන ජීවීන්. ගන්න ආලෝක ශක්තිය සූර්යයාගේ ආලෝක ශක්තිය. ඒ ආලෝක ශක්තියෙන් ආහාර නිපදවලා ඒ ආහාරය තුල ආලෝක ශක්තිය ලෙස නෙවෙයි මේක ගබඩා ගන්න රසායනික ශක්තිය ලෙස ගබඩා. දැන් මේගොල්ලෝ රසායනික ප්‍රතික්‍රියාවක් කරවලා රසායනික ශක්තිය අරගෙන ඒකෙන් ආහාර හදලා ආහාර තුල ඒ රසායනික ශක්තියම ගබඩා කරා. දැන් මෙයාලා සූර්යයාගෙන් ආලෝක ශක්තිය අරගෙන ඒ ආලෝක ශක්තිය ආහාර හදලා ආලෝක ශක්තියන ආහාර හදලා ඒ ආහාර තුල ආලෝක ශක්තිය රසායනික ශක්තිය ලෙස ගබඩා කරනවා. ඒකයි මම ඕනම ආහාරයක රසායනික ශක්තිය ලෙසයි ගබඩා වෙලා තියෙන්නේ. ඒතකොට මේගොල්ලෝ ආහාර නිපදවීමට පාවිච්චි කරන්නේ ආලෝක ශක්තිය. ආලෝකයට අපි කියනවා ප්‍රභා. ප්‍රභා කියන්නේ ආලෝකේ ෆෝටෝ. ඒ අනුව ආලෝකයෙන් ආහාර නිපදවන නිසා මේගොල්ලන්ට කියනවා ප්‍රභා සංශ්ලේෂකයන්. ෆෝටෝසින්තසිස්ලා. ප්‍රභා සංශ්ලේෂකයන්. ඒ අනුව ස්වයංපෝෂීන් ආහාර නිපදවීමට භාවිතා කරන ශක්තිය ආකාරය අනුව නැවත කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. රසායනික සංශ්ලේෂකයන් සහ ප්‍රභා සංශ්ලේෂකයන්. රසායනික සංශ්ලේෂකයන් සහ ප්‍රභා සංශ්ලේෂකයන්. ලෝකේ ඉන්න ස්වයංපෝෂීන්ගෙන් 99%ක්ම ස්වයංපෝෂී ප්‍රභා සංශ්ලේෂක. 100%කටත් වඩා අඩුයි රසායනික ශක්තිය භාවිතා කරලා ආහාර නිපදවන රසායනික සංශ්ලේෂක. ඒ නිසා ඇත්තටම ගත්තොත් මේ ලෝකේ ඉන්න ජීවීන්ට අවශ්‍ය ආහාර නිපදවන ප්‍රධානම ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂකයන් නිපදවන ආහාර ක්‍රියාවලිය. ඒකට කියනවා ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය. එහෙනම් මොකද්ද ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ? ආලෝක ශක්තිය භාවිතා කර ජීවීන් ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය කියලා අපිට සරලව කියන්න පුළුවන්. ආලෝක ශක්තිය භාවිතා කර ස්වයංපෝෂීන් විසින් ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය කියලා අපිට සරලව කියන්න පුළුවන්. එහෙම අපිට දැනට සරලව හදා ගන්න පුළුවන්. ආලෝක ශක්තිය භාවිතා කර ස්වයංපෝෂීන් විසින් ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය. නමුත් අපි පොඩ්ඩක් ඊට වඩා ගැඹුරු අර්ථ දැක්වීමකට යමු. ඊට වඩා ගැඹුරු අර්ථ දැක්වීමකට යමු. මේ බලන්න. දැන් ප්‍රභා සංශ්ලේෂණයේදී ශක්තිය ආකාරය තමයි ආලෝක ශක්තිය. එවත් සූර්ය ශක්තිය. දැන් ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන්න අමුද්‍රව්‍ය දෙකක් අවශ්‍ය වෙනවා. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය වන අමුද්‍රව්‍ය දෙක තමයි කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. අනික් එක තමයි ජලය. කාබන් ඩයොක්සයිඩුයි ජලයයි අවශ්‍යයි. අනිවාර්යෙන් ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩුයි ජලයයි අවශ්‍යයි. දෙකෙන් එකක් විතරක් තියලා හරියන්නේ නැහැ. දෙකම අවශ්‍යයි. මේ දෙක තමයි ප්‍රභා සංශ්ලේෂණයේ අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය. මේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය කියන අමුද්‍රව්‍ය දෙක උපයෝගී කරගෙන ඒ දෙක එකට සම්බන්ධ කරන්න තමයි අර ශක්තිය පාවිච්චි කරන්නේ ආලෝක ශක්තිය. ඇත්තම ස්වාමීන් වහන්සේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ කර්මාන්තයක්. කර්මාන්තයක් ඉන්ඩස්ට්‍රි එකක්. ලෝකේ එදා සිට අද දක්වා අඛණ්ඩව පවතින විශාලතම මහා පරිමාණම කර්මාන්තය තමයි ශාක දහවල් කාලයේ මේ සිදු කරන ප්‍රභා සංශ්ලේෂණය. මේ ප්‍රභා සංශ්ලේෂණය කියන කර්මාන්තේ අදටත් දවසකට ලෝකයේ තියෙන සියලුම ශාක, ලෝකයේ තියෙන සියලුම හරිත ශාක, කොළපාට ශාක, ලෝකයේ තියෙන සියලුම හරිත ශාක, මුළු පෘථිවියේම ඉන්න හරිත ශාක දිනකට ප්‍රභා සංශ්ලේෂණය කියන කර්මාන්තයෙන් නිපදවන ආහාර ප්‍රමාණය ටොන් කෝටි ගාණක්. ටොන් කෝටි ගාණක් ආහාර නිපදවන. ඒ නිපදවන ආහාර වලින්නේ ලෝකින සියලුම ජීවීන් යැපෙන්නේ. මොකද අපි කව රසායනික සංශ්ලේෂකේ හරි චුට්ටයි. ඒගොල්ලෝ නිකන් නොසලකා හරින්න පුළුවන්. එතකොට මේ ලෝකින සියලුම සතුන්ට සියලුම ශාක වලට අවශ්‍ය ආහාර නිපදවන ප්‍රධානම සහ එකම ක්‍රියාවලිය වගේ වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණ. එතකොට ලෝකේ සත්තු කොච්චර ඇද්ද? ඒක සතෙට්ටවත් ප්‍රභා සංශ්ලේෂණය කරලා ආහාර නිපදව ගන්න බෑ. සතුන් සියලු දෙනා විෂම පෝෂී. එතකොට
මේ සියලු සත්තුන්ට අවශ්‍ය ආහාරත් ශාක වලට අවශ්‍ය ආහාරත් නිපදවන්නේ හරිත ශාක ප්‍රභා සංශ්ලේෂණ. ඒ නිසා ලෝකේ අදටත් කොච්චර මිනිසා දිනු වෙලා කර්මාන්ත ආරම්භ කරුවත් අදටත් ලෝකේ සිදුවන මහා පරිමාණ විශාලතම කර්මාන්තය කරන ශාක දහවල් කාලේ සිදු කරන ප්‍රභා සංශ්ලේෂණේ එමගින් නිපදවන ආහාර ප්‍රමාණය ටොන් කෝටි ගාණක්. ටොන් කෝටි ගාණක ආහාර නිපද වෙනවා. ඕනම කර්මාන්තයකට අමුද්‍රව්‍ය අවශ්‍යයි. ප්‍රභා සංශ්ලේෂණයටත් අමුද්‍රව්‍ය දෙකක් ඕනේ. කාබන් ඩයොක්සයිඩ් ජලය. ඕනම කර්මාන්තයක් කරන්න යම් ශක්තිය ආකාරයක් අවශ්‍යයි. අපි දන්නවා හුඟක් අපේ රටේ කර්මාන්ත කරන්නේ විදුලි බලයෙන්. නේද? විදුලි බලයෙන් කරන. එහෙම නැත්නම් සූර්ය ශක්තිය දැන් ලුණු කර්මාන්තයේ වගේ එකක් අපි 11 ශ්‍රේණියේදී කතා කරනවා නැත්නම් වහන්සේලාගේ 5 වෙනි ශ්‍රේණියේදී කතා කරනවා සූර්ය තාපයෙන් කරන්නේ. හරි. වෙනත් ශක්තිය ආකාර භාවිතා කරලා කර්මාන්ත කරන අවස්ථා තියෙනවා. ඉන්ධන භාවිතා කරලා කර්මාන්ත සිදු කරන අවස්ථා තියෙනවා. කෙසේ වෙතත් ඕනම කර්මාන්තයක් කරන ශක්තිය ඕනේ. ප්‍රභා සංශ්ලේෂණය කියන කර්මාන්තයට අවශ්‍ය ශක්තිය ලබා ගන්න සූර්ය ශක්ති ප්‍රභවයේ සූර්යා ශක්ති ආකාරය ආලෝක ශක්තිය. ශක්ති ප්‍රභවයේ සූර්යා ශක්ති ආකාරය ආලෝක ශක්තිය. ප්‍රභවය කියන්නේ ශක්තිය සපයන එක්කෙනා. එනර්ජි සෝස් එක සූර්යා. එනර්ජි ටයිප් එක සෝලර් එනර්ජි නැත්නම් සූර්ය ශක්තිය නැත්නම් ආලෝක ශක්තිය. ලයිට් එනර්ජි. එතකොට ඕනම කර්මාන්තයක ප්‍රධාන ඵලයක් හැදෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලයක් තියෙනවා. ග්ලූකෝස්. ප්‍රභා සංශ්ලේෂණයේ නිපදවන ප්‍රධානම ආහාරය ග්ලූකෝස්. ඕනම කර්මාන්තයක අතුරු ඵලයක් තියෙනවා. අතුරු ඵල හැදෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේ අතුරු ඵලයක් හැදෙනවා. ඒ තමයි ඔක්සිජන්. ඒ තමයි මොකද්ද? ඔක්සිජන්. ඒ අණුව මේක කර්මාන්තයක් නෙවෙයිද? අමුද්‍රව්‍ය තියෙනවා නම්, ශක්තිය ආකාරයක් තියෙනවා නම්, ප්‍රධාන ඵලයක් තියෙනවා නම්, අතුරු ඵල තියෙනවා නම් මේ කර්මාන්තයක්. ලෝකේ එදා සිට අද දක්වා ස්වභාවිකව සිදුවන අදටත් මහා පරිමාණව සිදුවන විශාලතම කර්මාන්තයේ ප්‍රභා සංශ්ලේෂණය. හැබැයි කරන්නේ මිනිසා නෙමේ ශාක. ශාක පත්‍ර තුල දහවල් කාලේ. එහෙනම් මෙන්න ප්‍රභා සංශ්ලේෂණය. හරි. ප්‍රභා සංශ්ලේෂණය. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය යන අමුද්‍රව්‍ය දෙක උපයෝගී කරගෙන මොකද්ද ගන්න ශක්තිය ආකාරයේ ආලෝක ශක්තිය කියන්නත් පුළුවන් සූර්ය ශක්තිය කියන්නත් පුළුවන්. මම ලියනම් ආලෝක ශක්තිය කියලා. මේ ආලෝක ශක්තිය අල්ල ගන්න මේ සූර්යයාගෙන් ලැබෙන ආලෝක ශක්තිය උරා ගන්න ශාකවල ප්‍රභා සංශ්ලේෂණය කරන ශාක කොටස් වල තියෙනවා වර්ණකයක්. ඒ වර්ණකේ කොළ පාටයි. කොළ පාට වර්ණකයක් තියෙන එකට කියනවා හරිත ප්‍රද. හරි ඉංග්‍රීසියෙන් කියන්නේ ක්ලෝරොෆිල්. ක්ලෝරොෆිල් එවත් හරිත ප්‍රද කියන වර්ණකයෙන් තමයි සූර්යයාගෙන් ලැබෙන සූර්යාලෝකය අවශ්‍යම ශක්තිය උරා ගන්න ඉපේ වැඩේ කරන්න. ශක්තිය උරාගන්නේ හරිත ප්‍රද කියන කොළ පාට වර්ණකේ. දැන් සත්තුන්ට මේ හරිත ප්‍රද කියන කොළ පාට වර්ණකේ නෑ. ඒ නිසා තමයි සත්තුන්ට සූර්යාලෝකය අවශෝෂණය කරන්න බැහැ. නැත්නම් සත්තුන්ගේ ඇඟ ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් ජලය ඕන තරම් තියෙනවා. නමුත් ඒ දෙක එකතු කරන්න අවශ්‍ය සූර්ය ශක්තිය අල්ල ගන්න මේ දෙක එකතු කරන්න ඕනේ සූර්ය ශක්තියනේ ආලෝක ශක්තියනේ. ඒක අල්ල ගන්න හරිත ප්‍රද කියන කොළ පාට වර්ණකේ ඕනේ. ඒ වර්ණකේ තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන ශාකවල ප්‍රභා සංශ්ලේෂණය කරන ශාක කොටස් තුල විතරයි. ශාක කොටස. සාමාන්‍යයෙන් හැම ශාක කොටසම ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගහක ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ පත්‍ර. ඒ නිසා පත්‍රවල තමයි ওই කොළ පාට හරිත ප්‍රද කියන වර්ණකේ තියෙන්නේ. ඒකයි පත්‍ර කොළ පාට. පත්‍ර කොළ පාට ඒකයි. සාමාන්‍යයෙන් ගස්වල කඳ ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ. ඒ නිසා හුඟක් ගස්වල කඳ කොළ පාට නැහැ. මොකද අර හරිත ප්‍රද කියන කොළ පාට වර්ණකේ නැහැ. හැබැයි යම් ගහක කඳ කොළ පාට වෙලා තියෙනවා නම් ඒ කියන්නේ යාගේ හරිත ප්‍රද තියෙනවා නම් ඒ වෙලාවේ කඳ ප්‍රභා සංශ්ලේෂණය කරන උදාහරණ පතොක්. පතොක් වල පත්‍ර කටු බවට පත් වෙලා තියෙනවා. කඳ කොළ පාට වෙලා ප්‍රභා සංශ්ලේෂණය. ඒ විශේෂ අවස්ථා. විශේෂ අවස්ථා. නවහන්දි. ඒ වගේ කඳ කොළ පාට වෙලා තියෙනවා. ඒ හරිත ප්‍රද තියෙන නිසා. එතකොට ඒ හරිත ප්‍රද වලට සූර්යාලෝකය අවශෝෂණය කරලා ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. ඒ නිසා මේක තියෙන්නේ කඳේද මුලේද පත්‍රද කියන එක අදාළ නැහැ. යම් තැනක ශාකයේ හරිත ප්‍රද තියෙනවාද එතනට හිරු එළිය වැටුණාද සූර්යාලෝකය අවශෝෂණය කරලා ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් ගස්වල ඒ වැඩේ කරන්නේ පත්‍ර. ඒ නිසා පත්‍රවල තමයි හරිත ප්‍රද තියෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් ශාකවල පත්‍ර තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. පත්‍ර තමයි කොළ පාට. සාමාන්‍ය ගස්වල කඳන් වල හරිත ප්‍රද නැහැ. ඒ නිසා කඳන් වලට සූර්යාලෝකය අවශෝෂණය කරන්න බෑ. ඒ නිසා කඳන් ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැහැ. සාමාන්‍ය ගස්වල මුල් නම් කොහොමත් එහෙම
ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. මොකද හරිත අප්‍රද තිබ්බත් වැඩක් නැහැ නේ, මුල තියෙන්නේ පසට යට වෙලානේ. ඒතකොට හිරු එළිය පස හරහා මුලට ලැබෙන්නේ නැහැ. මොකද විනිවිද ගමන් කරන්න බෑනේ, පස විනිවිද ගමන් කරන්න බෑ හිරු එළියට. ඒ නිසා මුල් තියෙන්නේ පස් ඇතුලේ නිසා හරිත අප්‍රද තිබ්බත් මුල් වල හරිත අප්‍රද ඇත්තෙත් නැහැ, තිබ්බත් මුල් වලට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බෑ. ඒ නිසා ගස් වල මුල් සාමාන්‍යයෙන් සුදු පාටයි. ඕවා ඒ වෙනත් වර්ණයක් මුල් කොළ පාට නැහැ. හරිත අප්‍රද නැති නිසා. ඉතින් සාමාන්‍ය ශාකයක ප්‍රභා සංශ්ලේෂණය කරන අවයවයේ පත්‍ර. ඒ නිසා පත්‍ර තුල තමයි හරිත අප්‍රද තියෙන්නේ. ඒ නිසා පත්‍ර තමයි කොළ පාට. ඒතකොට එහෙනම් අනිවාර්යෙන් ප්‍රභා සංශ්ලේෂණය කරන ශාක කොටසක හරිත අප්‍රද තියෙන්න ඕනේ. මොකද අර එන සූර්යාලෝකය අල්ලගන්න. සූර්ය ශක්තිය අවශෝෂණය කරන්න තියෙන්න ඕනේ. එතකොට එහෙනම් අනිවාර්යෙන් මේකට අවශ්‍ය තව සාධකයක් තමයි හරිත අප්‍රද. හරිත අප්‍රද එවත් ක්ලෝරොෆිල්. හරි. ඊළඟට ප්‍රභා සංශ්ලේෂණයෙන් හැදෙන ප්‍රධාන ඵලය ග්ලූකෝස්. ප්‍රධාන ආහාරයේ ග්ලූකෝස් හදන්නේ. ග්ලූකෝස්. ඒදී අතුරු ඵලයක් ලෙස හැදෙනවා ඔක්සිජන් වායුව. ඔක්සිජන් වායුව. ඔන්න මේක තමයි ප්‍රභා සංශ්ලේෂණයේ වචන සමීකරණය. මට මේක රසායනික සමීකරණයක් ඇටියට ඕන ලියන්නත් පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් ධන ජලය ඊළඟට ඊතලයක්, ඊතලයේ උඩ අපිට පුළුවන් ගන්න ආලෝක ශක්තිය, ඊතලයේ යට අපි ගන්නවා හරිත අප්‍රද, ඊළඟට අපි ගන්නවා ග්ලූකෝස් C6යි H12යි O6 ඒ තමයි ප්‍රධාන ඵලය, අතුරු ඵලය ඔක්සිජන් වායුව. ඔන්න. ඔය තමයි ප්‍රභා සංශ්ලේෂණයේ රසායනික සමීකරණ වලින් ලිව්වොත්. ඒතර අපිට එහෙනම් මේක ඇසුරෙන් ප්‍රභා සංශ්ලේෂණයේ අර්ථ දක්ව ගන්න පුළුවන් අර ඉස්සලා කිව්වට වඩා ලස්සනට. ඉස්සලා කිව්වේ ආලෝක ශක්තිය භාවිතා කර ස්වයංපෝෂීන් ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය කියලා. දැන් ඊට වඩා ලස්සන අර්ථ දැක්වීමක් හදා ගන්න පුළුවන් මේ බලන්න. හරිත අප්‍රද මගින් සූර්යාලෝකය අවශෝෂණය කරගෙන නැත්නම් හරිත අප්‍රද මගින් ආලෝක ශක්තිය අවශෝෂණය කරගෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය යන අමුද්‍රව්‍ය දෙක උපයෝගී කරගෙන ශාක තුල ග්ලූකෝස් නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණයයි. ඒකම තව වචනයක් කියන්න. ඒදී අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් වායුව පිට වේ. එහෙනම් ලස්සන අර්ථ දැක්වීම එකයි. මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය යනු කුමක්ද? රූලක් වගේ නම් ඉඩ දීලා තියෙන්නේ. ඔය ඔක්කොම ඒ රූලේ ලියන්න බෑනේ. එතකොට අර ප්‍රාථමික අර්ථ දැක්වීම ලියන්න. ආලෝක ශක්තිය භාවිතා කර ස්වයංපෝෂීන් ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය. රූල් 3ක් වගේ ඉඩ දීලා තියෙනවා නම්. නැත්තම් ඉඩ දීලා නැතුව ඔබට උත්තරේ කැමති ඉඩක් අරගෙන ලියන්න දීලා තියෙනවා නම්. එහෙනම් අර වඩා නිවැරදි අර්ථ දැක්වීම දෙන්න. ප්‍රභා සංශ්ලේෂණය කුමක්ද? හරිත අප්‍රද මගින් හිරු එළිය අවශෝෂණය කරගෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය යන අමුද්‍රව්‍ය දෙක උපයෝගී කරගෙන ශාක තුල ග්ලූකෝස් නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණයයි. ඒදී අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් වායුව පිට වේ. ඒදී අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් වායුව පිට වේ. පැහැදිලි? හරිද? නැවත කියමු. මාත් එක කියමු. හරිත අප්‍රද මගින් හිරු එළිය අවශෝෂණය කරගෙන නැත්නම් ආලෝක ශක්තිය අවශෝෂණය කරගෙන කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරිත අප්‍රද මගින් හිරු එළිය අවශෝෂණය කරගෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය යන අමුද්‍රව්‍ය දෙක උපයෝගී කරගෙන ශාක තුල ආහාර ග්ලූකෝස් නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණයයි. ඒදී අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් වායුව පිට වේ. නැවත වරක්. හරිත අප්‍රද මගින් හිරු එළිය අවශෝෂණය කරගෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය යන අමුද්‍රව්‍ය දෙක උපයෝගී කරගෙන ශාක තුල ග්ලූකෝස් නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණයයි. ඒදී අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් වායුව පිට වේ. මේක මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ අතුරු ඵලය වුණාට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ අතුරු ඵලය ඔක්සිජන් වුණාට ඒක අපිට පුදුමාකාර වැදගත්. මොකද සතුන්ට ශෝෂණය කරන්න වායුගෝලයට ඔක්සිජන් සපයන්නේ මේ ප්‍රභා සංශ්ලේෂණ. මොකද ඔබ දන්නවා වායුගෝලයේ ඔක්සිජන් තියෙන්නේ ප්‍රතිශතයක් එකට ගත්තොත් 20.9ක් විතර. 20.9ක් විතර. 20.9ක් විතර තමයි වායුගෝලයේ ඔක්සිජන් තියෙන්නේ. දවසකට ලෝකෙ ඉන්න ඔක්කොම සත්තු ශෝෂණය කරන ප්‍රමාණය බැලුවොත් එimhe එක දවසක් තුල මේ ඔක්සිජන් ටික ඔක්කොම ඉවර වෙන්න ඕනේ හරියට.
වායු ගෝලයේ තියෙන ඔක්සිජන් ටික. ඒ තරම් ශෝෂණය කරනවා. නමුත් කවදාවත් ඉවර වෙන්නේ නැහැ. මොකද සතුන් ශෝෂණයට ඔක්සිජන් ගන්න ශාක දහවල් කාලේ ප්‍රභා සංශ්ලේෂණයෙන් වායු ගෝලයේ ඔක්සිජන් පිට කරනවා. ඒ නිසා වායු ගෝලයේ ඔක්සිජන් සමතුලිත වෙනවා. මෙහෙන් සතුන් ශෝෂණයට ගන්නවා මෙහෙන් ශාක පිට කරනවා. නිසා වායු ගෝලයේ ඔක්සිජන් අඩුවක් වෙන්නේ. හැබැයි ශාක ප්‍රභා සංශ්ලේෂණ අතර කොළො දවස් දෙකක් යනකොට වායු ගෝලයේ ඔක්සිජන් ඉවර වෙනවා. මොකද සතු තියෙන ඔක්සිජන් ටික අරන් ඉවර කරාට පස්සේ ඔක්සිජන් නැති වෙනවා. ඒක නිසා මේක ප්‍රභා සංශ්ලේෂණයේ අතුරුඵලයක් වුණාට අපිට හුස්ම ගන්න ඔක්සිජන් දෙන ක්‍රියාවලියත් ඒක. ඒ නිසා ඇත්තටම ප්‍රභා සංශ්ලේෂණයේ මුලින්ම අපිට වටින්නේ අපිට ආහාර ආදලා දෙන ඉඳ නෙමෙයි. අපිට හුස්ම ගන්න ඔක්සිජන් ටික දෙන නිසා. මම කියන්නේ නම් ඒකයි. දැන් අපිට ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත් වෙන්නේ ආහාර නිපදවන ක්‍රියාවලිය නිසා. ඊට වඩා වැදගත් මේ අතුරුඵලය නිසා. මොකද මේක නොතිබුණා නම් දැන් ආහාර නොගෙන දවස් 5ක් 6ක් වගේ ඉන්න පුළුවන් වෙයි අමාරුයි. කෑම නැතුව අමාරුවෙන් දවස් 5ක් 6ක් විතර ඉන්න පුළුවන් වෙයි. ඔක්සිජන් නැතුව එක මිනිත්තු 5ක් ඉන්න පුළුවන් වෙනවා. ඒ නිසා වායු ගෝලයට ඔක්සිජන් දීලා සත්තුන්ට හුස්ම ගන්න දෙන්නේ ශාක. ඒ නිසා ප්‍රභා සංශ්ලේෂණයේ අතුරුඵලය ප්‍රධාන ඵලයට වඩා වැදගත් අපිට. හරි? ඒක නිසා ඔන්න ප්‍රභා සංශ්ලේෂණය හරිතප්‍රද මගින් හිරු එළිය අවශෝෂණය කරගෙන කාබන් ඩයොක්සයිඩ් ජලය යන අමුද්‍රව්‍ය දෙක උපයෝගය කරගෙන ශාක තුළ ග්ලූකෝස් නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය එදී අතුරුඵලයක් ලෙස ඔක්සිජන් වායුව පිට වෙනවා. සාමාන්‍ය ශාකයක ප්‍රභා සංශ්ලේෂණයේ සිදුවන ප්‍රධාන අවයවය පත්‍ර. සාමාන්‍ය ශාකයක ප්‍රභා සංශ්ලේෂණයේ සිදුවන ප්‍රධාන අවයවය පත්‍ර. දැන් මේ අර්ථ දැක්වීමට අනුව ඔබ වහන්සේලාට පේනවා මේ දරුවන්ට පේනවා ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ප්‍රධාන සාධක හතරක් තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණ අවශ්‍ය ප්‍රධාන සාධක හතරයි. අංක 1 කාබන් ඩයොක්සයිඩ්. ඒක නැත්තම් ප්‍රභා සංශ්ලේෂණය වෙන්න බෑ. කාබන් ඩයොක්සයිඩ්. ඇයි දන්නවද? දැන් මේ හදන ග්ලූකෝස් වල ග්ලූකෝස් කියන්නේ CH ද්‍රවය. මේ ග්ලූකෝස් වලට කාබන් සපයන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් වලින්. කාබන් ඩයොක්සයිඩ් මේකේ ජලයේ කාබන් ඩයොක්සයිඩ් නැහැ. මේ ජලයේ කාබන් නැහැ. ඒ කාබන් ඩයොක්සයිඩ් වල තියෙන කාබන් තමයි ග්ලූකෝස් වලට කාබන් සපයන්නේ. ඊළඟට ජලය අවශ්‍යයි. ඇයි? ජලයේ තියෙන හයිඩ්‍රජන් තමයි ග්ලූකෝස් වලට හයිඩ්‍රජන් සපයන්නේ. මොකද මේකේ හයිඩ්‍රජන් නැහැ නේ. ඊළඟට ඔක්සිජන් ජලයෙන්ුත් ලැබෙනවා මේකෙනුත් ලැබෙනවා ඔක්සිජන්. හරිද? එතකොට ඒක නිසා අනිවාර්යයෙන්ම කාබන් ඩයොක්සයිඩ් ප්‍රභා සංශ්ලේෂණ අත්‍යවශ්‍ය සාධකයක්. ඒක නැත්තම් අනික් මොනව තිබ්බත් ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ නැහැ. දෙක ඕක විතරක් තියලා හරියන්නේ ජලයත් ඕන. ජලයත් ඕන. 3 ජලයයි කාබන් ඩයොක්සයිඩ් විතරක් තිබිලා හරියන්නේ නැහැ. ඒක දෙකෙන් පුළුවන් නම් අපිටත් පුළුවන්. අපේ ඇඟ ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා අපේ ඇඟ ඇතුලේ ජලය තියෙනවා. මේ දෙක එකට සම්බන්ධ කරන්න ආලෝක ශක්තියවත් හිරු එළිය ඕනේ. එහෙනම් ආලෝක ශක්තිය තුන්වෙනි එක. ආලෝක ශක්තිය. 4 ඒ ආලෝක ශක්තිය අල්ලගන්න හරිතප්‍රද වුණා. දැන් අපිටත් පුළුවන් අපේ ඇඟේ කාබන් ඩයොක්සයිඩ් ඇත. අපේ ඇඟේ ජලය ඇත. අපිටත් පුළුවන් අවුවට ගිහිල්ලා ඉන්න. ඒතකොට අපිටත් ආලෝකය ලැබෙනවානේ. ලැබුණාට අල්ලගන්න බෑ. අල්ලගන්න එක්කෙනා හරිතප්‍රද ක්ලෝරොෆිල් නෑ. කොළපාට වර්ණකේ නෑ. එහෙනම් ඒක ශාකවල තියෙනවා. ඒකයි මේ වැඩේ අල්ලගන්න වැඩේ කරන්න පුළුවන්. එහෙනම් හරිතප්‍රදත් ඕනේ. හරිතප්‍රද ආලෝක ශක්තිය අල්ලගන්න. ඒ ආලෝක ශක්තිය මේ දෙක බඳින්න සම්බන්ධ කරලා ග්ලූකෝස් හදන්න. එහෙනම් මේ තමයි ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන සාධක 4. මොනවද? මේ හතරෙන් එකක් හරි නැත්නම් ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ නැහැ. කාබන් ඩයොක්සයිඩ්, ජලය, ආලෝක ශක්තිය, හරිතප්‍රද. කාබන් ඩයොක්සයිඩ්, ජලය, ආලෝක ශක්තිය, හරිතප්‍රද. ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන සාධක 4ක් අවශ්‍යයි. මොනවද? කාබන් ඩයොක්සයිඩ්, ජලය, ආලෝක ශක්තිය, හරිතප්‍රද. මේ අතරින් මෙන්න මේ තුන් දෙනා. මේ තුන් දෙනාම ශාකයක් ලබා ගන්න පිටින්. කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්න බාහිර වායු ගෝලයේ. ඒතර පිටින්නේ. ජලය ලබා ගන්න පසෙන් තමයි ගන්න මුල් හරහා, කඳ හරහා, අතු හරහා, පත්‍ර වලට ගන්නවා. සෛලම පටකයේ දිගේ ඉගෙන ගත්තා. හරි? එතකොට පසෙන්නේ ගන්න. පසේ තියෙන ජලය ගන්න. පසේ ජලයෙන් ගුණොත් ගස් මැරෙන්නේ ඒකයි. මොකද පසෙන් තමයි ජලය ගන්න. වහින් නැති වෙනකොට ශුෂ්ක ප්‍රදේශවලට දීර්ඝ කාලීනව නියං කාලය ඇවිල්ලා පායනකොට පසේ ජලය ඉඟ වෙනකොට ගස් මැරිලා යන්නේ ඒකයි. මොකද ගස් වල මුල් හරහා තමයි පසෙන් තමයි ජලය උරා ගන්න. ඒ ජලය නැති වුණොත් ශාකේ මැරෙනවා. හරිද? එහෙනම් ජලය ගන්න පසෙන් බාහිරින් ගන්න. ආලෝකය සූර්යාගෙන් ලැබෙන්නේ. සූර්යාගේ සිට
අභ්‍යවකාශය හරහා පෘථිවියට පැවෙන සූර්ය විකිරණය, සූර්ය තරංග, ආලෝක තරංග තමයි හරිතප්‍රද මගින් අල්ලගෙන වැඩේ කරන්නේ. ඒක සූර්යාලෝකය අපිට ලැබෙන්නේ පිටින්. ඒකත් බාහිර සාධකයක්. මේවට කියනවා බාහිර සාධක. ප්‍රභා සංශ්ලේෂණයේ සාධක හතරෙන් තුනක් බාහිර සාධක. මේක හරිතප්‍රද. ඒක බාහිර සාධකේ නෙවෙයි. හරිතප්‍රද ශාක පත්‍රය තුල නිපදවා ගන්නා එක. මේක ශාක පත්‍රය තුල නිපදවන. ඒ නිසා අපි ඒකට කියනවා අභ්‍යන්තර සාධකයක්. අභ්‍යන්තර සාධකය. ප්‍රභා සංශ්ලේෂණයේ අභ්‍යන්තර සාධකය තමයි හරිතප්‍රද. ඒ කියන්නේ ඒක පිටින් ගන්න ශාකය තුල නිපදවා ගන්නවා. ශාක පත්‍රේ නම් පත්‍රය තුල වෙනත් ශාක කොටසක නම් ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ එතන නිපදවා ගන්නවා. ශාකයේ විසින් නිපදවා ගන්නවා. ශාක සෛල විසින් නිපදවා ගන්නවා හරිතප්‍රද. එසේ ඒක අභ්‍යන්තර සාධකය. ඒක අභ්‍යන්තර සාධකය. හොඳයි අපි පොඩ්ඩක් කියවලා බලමු. ඊළඟට එතනින් එහාට එමු. ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා යනු ආලෝකයයි. සංශ්ලේෂණය යනු නිපදවීමයි. ඒ අනුව ප්‍රභා සංශ්ලේෂණය යනු ආලෝකයේ භාවිතයෙන් ආහාර නිපදවීමේ සරලව කිව හැකිය. ආහාර නිපදවීම සිදු කරන්නේ කවුරුන්ද? සියලුම ජීවීන්ගේ පැවැත්මට ආහාර අවශ්‍ය වෙයි. ජීවීහු තම පෝෂණ අවශ්‍යතා විවිධ ක්‍රම මගින් සපුරා ගනිති. ජෛව ලෝකයේ ප්‍රධාන පෝෂණ ආකාර දෙකකි. එනම් ස්වයංපෝෂී හා විෂමපෝෂී පෝෂණයයි. තමා විසින් තමාට අවශ්‍ය ආහාර නිපදවීම ස්වයංපෝෂී පෝෂණය ලෙසත් වෙනත් ජීවී නිපදවන ආහාර මත යැපීම විෂමපෝෂී පෝෂණය ලෙසත් හැඳින්වේ. ගෙවත් එක සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ජීවීන් ඇතුළත් රූපය පිළිබඳ අවධානය යොමු කරන්න. මෙන්න මේ ගෙවත් එක සාමාන්‍ය ගෙවත් එක දක්නට ලැබෙන ජීවීන්. දැන් මෙතන ඉන්න ජීවීන් දැන් මෙතන කොකෙක් ඉන්නවා. තව කිකිලියක් සායාගේ පැටවු ටික ඉන්නවා. කිකිලියක් කොකුකුලේ. ඊළඟ මෙතන හාවෙක් වගේ ඉන්නවත් අපිට පේනවා. මෙතන නිකන් සමනල්ලු දෙන්නේ පියාඹනවා වගේත් පේනවා. ඊට අමතරව කෙසෙල් ගහක් පේනවා. ඊට අමතරව වෙනත් ලොකු ගස් වර්ග පේනවා. මෙතන පොඩි පැලෑටි පේනවා. මෙතන නිකන් ශාක වැලක් වගේ පේනවා වැල් වර්ගයක්. හරි. ඒතකොට දැන් මෙතන ඉන්න ජීවීන් අතරින් කෙසෙල් ගහ ස්වයංපෝෂී තමන්ගේ ආහාර තමන්ම නිපදවා ගන්නවා ප්‍රභා සංශ්ලේෂණය. මේ පොඩි පැලෑටිත් ස්වයංපෝෂී හරි කොබට පේනවා කොළ පාටයි. හරිතප්‍රද තියෙනවා. හිරු එළියේ වැටෙනකොට අල්ලගෙන කාබන් ඩයොක්සයිඩ් ජලය එකතු කරලා ග්ලූකෝස් හදනවා ආහාර නිපදවනවා. ප්‍රභා සංශ්ලේෂකේ ස්වයංපෝෂී. ඒතර මේ වැල් වගේවත් එහෙමයි. ස්වයංපෝෂී. හැබැයි දැන් මේ කොකා එයා හරිතප්‍රද නැහැ. ඒ නිසා එයා ආහාර නිපදවන්නේ නැහැ. රසායනික සංශ්ලේෂණ නිපදවන්නෙත් නැහැ. විෂමපෝෂී මේ ශාක හෝ වෙනත් ජීවීන් නිපදවන ආහාර මත යැපෙන විෂමපෝෂී. මේ කුකුලා දත කිකිලිය සහයි පැටව විෂමපෝෂී. මේ හාවා විෂමපෝෂී. මේ සමනළු විෂමපෝෂී. තමන්ගේ ආහාරය තමන්ම නිපදවා ගන්න විෂමපෝෂී. ගෙවත් එක සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ජීවීන් ඇතුළත් රූපේ පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. අපි අවධානය යොමු කරමු. හොඳයි අපි බලමු වගුව. මේ බලන වගුවේ තියෙනවා ජීවියා පෝෂණ ආකාරය. එතකොට ජීවිය අතන ජීවීන් ඉන්නවා, සතුනුත් ඉන්නවා, ශාකත් ඉන්නවා ළමයි. එතකොට ශාක වර්ග සියලු දෙනා ස්වයංපෝෂීන්, මෙතන ඉන්න සතුන් විෂමපෝෂීන්. එහෙනම් අපිට එහෙමනේ මේක ලියන්න තියෙන්නේ. දැන් අපිට ලියන්න පුළුවන් මේ විදිහට. දැන් කුකුලා විෂමපෝෂී පෝෂණ ක්‍රමය. ඊළඟ හාවා ඒත් විෂමපෝෂී. ඊළඟ අපි ගත්තොත් මේ රූපේ ඉන්න කෙසෙල් ගස. ගහකුත් දාමු ඇදට. කෙසෙල් ගස. එයා තමන්ගේ ආහාර තමන්ම නිපදවන ස්වයංපෝෂී. ඊළඟ අපි ගමු මේක ඉන්න කොකා. කොකා. එයා විෂමපෝෂී. ඊළඟ අපි ගමු මේක ඉන්න සමනළු. සමනලයා කියන්නේ සමනළු විෂමපෝෂී. විෂමපෝෂී. පැහැදිලි? එහෙනම් මේ විදියට
ශාක ස්වයංපෝෂී බොහෝ ශාක 99ම ශාක ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවන ස්වයංපෝෂී සතුන් විෂමපෝෂී. කිසිදු සතෙකුට තමන්ගේ ආහාර තමන්ට නිපදවන්න බෑ. ඒ නිසා වෙනත් ශාකෝ වෙනත් ජීවීන් නිපදවන ආහාර මත ඍජුව වක්‍රව යැපෙන. සතු විෂමපෝෂී. මෙහි සිටින සතුන් තම පෝෂණ අවශ්‍යතා සඳහා ශාක හෝ වෙනත් සතෙකු මත යැපේ. එය විෂමපෝෂී පෝෂණ ක්‍රමයයි. ශාක තමා විසින්ම ආහාර නිපදවා ගනී. එතකොට ඒක නිසා ශාක ස්වයංපෝෂී. ශාකා සතුන් අතර ඇති එක් ප්‍රධාන වෙනස්කමක් වන්නේ ශාක වලට ඇති ආහාර නිපදවා ගැනීමේ හැකියාවයි. ඔව්. දැන් ශාකා සතුන්ගේ වෙනස්කම් ලියන්නේ කොහොම පොඩි කාලේදී අපි දෙපැත්තට බෙදා ගන්න ඕනේ. මේ පැත්තේ ශාක මේ පැත්තේ සතුන්. ඉතින් අපි ලියනවා අපි එක එක වෙනස්කම් ලියනවා. ශාක සංචාරණය නොකරයි සතුන් සංචාරණය කරයි. නේ? එහෙම අපි වෙනස්කම් ලියනවා. දැන් එහෙම ලියන වෙනස්කම් අතරේ අපිට ලියන්න පුළුවන් එකක් තමයි ශාක ස්වයංපෝෂී සතුන් විෂමපෝෂී. ශාක තමන්ගේ ආහාර තමන්ම නිපදව ගන්න, සතුට තමන්ගේ ආහාර තමන්ට නිපදව ගන්න බෑ. ඒ නිසා වෙනත් ශාකයක් මත වෙනත් සත්වයක් මත යැපෙනවා. හරි විෂමපෝෂී. එනම් හරිත ශාක තමා විසින් ආහාර නිපදවා ගනී. එය ස්වයංපෝෂී පෝෂණ ක්‍රමය. ශාක මත ඍජුව වක්‍රව යැපෙමින් අනිකුත් ජීවීහු පැවැත්ම තහවුරු කර ගනිති. හරිත ශාක තුල ආහාර නිපදවීමේ ක්‍රියාවලිය පිළිබඳව සරල සටහනක් රූපයේ දැක්වේ. ඒ හොඳින් අධ්‍යයනය කර ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය අවබෝධ කරගන්න. දැන් බලන්න දරුවනේ මෙතන ඔය ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය දැක්වෙන රූප සටහනක් තියෙන්නේ. මේ තියෙන්නේ මුල් හරහා පසෙන් ජලය උරා ගන්නවා. මේ ජලය කියලා දාලා තියෙන ජලය. ඒකාම ද්‍රව්‍යයක්. වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ගන්නවා ශාක පත්‍ර තුලට. එතන මේ පත්‍ර තුල හරිතප්‍රද නිපදලා තියෙන නිසා තමයි පත්‍ර කොළ පාට. දැන් සාධක තුනයි. ජලය ගත්තා, මෙහෙන් කාබන් ඩයොක්සයිඩ් ගත්තා, හරිතප්‍රද අභ්‍යන්තර සාධක නිසා යා නිපදවගෙන තියෙනවා. සූර්යාගෙන් ආලෝක ශක්තිය ලැබෙනවා. අන්න හතරම ලැබුණා. පත්‍රය තුල ප්‍රභා සංශ්ලේෂණ වෙනවා. නිපදවන ප්‍රධාන ඵලයේ ග්ලූකෝස් එක පත්‍රය තුල ගබඩා වෙනවා. හැදෙන අතුරු ඵලයේ ඔක්සිජන් එක වායුගෝලයෙන් නිදහස් කරනවා. මේ යන්නේ ඔක්සිජන්. ඒ නිසා අපිට අර්ථ දක්වන්න පුළුවන් ලස්සනට ප්‍රභා සංශ්ලේෂණේ හරිතප්‍රද මගින් ආලෝක ශක්තිය අවශෝෂණය කරගෙන සූර්ය ශක්තිය අවශෝෂණය කරගෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය යන අමුද්‍රව්‍ය දෙක උපයෝගී කරගෙන ශාක තුල ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණයයි. එදී අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් වායුව පිටවේ. ආලෝක ශක්තිය උපයෝගී කරගෙන කාබන් ඩයොක්සයිඩ් හා ජලය යන අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන හරිතප්‍රද අඩංගු සෛල තුළ සිදුවන ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය ලෙස හැඳින්වේ. ඒකත් අර්ථ දැක්වීමක් හින්දා පොතේ තියෙනවා. නමුත් මගේ අර්ථ දැක්වීම ඊට වඩා සාර්ථකයි. කමන්න මේක ගන්න පුළුවන්. හරි. ඒ නිසා මම මේක highlight කරනවා. ඒකම තමයි මේ කියලා තියෙන්නේ. ආලෝක ශක්තිය උපයෝගී කරගෙන කාබන් ඩයොක්සයිඩ් හා ජලය යන අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන හරිතප්‍රද අඩංගු සෛල තුළ හරිතප්‍රද අඩංගු සෛල කියන්නේ කොළ පාට ශාක කොටස්. මොකද කොළ පාට ශාක කොටස් ඇදලා තියෙන්නේ හරිතප්‍රද තියෙන සෛල වලින්. හරිතප්‍රද අඩංගු සෛල තුළ සිදුවන ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය ලෙස හැඳින්වේ. ඒකම තමයි මම කිව්වේ හරිතප්‍රද මගින් ආලෝක ශක්තිය අවශෝෂණය කරගෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය යන අමුද්‍රව්‍ය දෙක උපයෝගී කරගෙන ශාක තුළ ආහාර නිපදවීමේ ක්‍රියාවලිය නැත්නම් ග්ලූකෝස් නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණයයි. එදී අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් පිට වෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේදී හරිත ශාක විසින් ආලෝක ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය කරනු ලැබේ. ඕනෑම ස්වයංපෝෂියෙක් ආහාර තුළ ගබඩා කරන රසායනික ශක්තිය. රසායනික සංශ්ලේෂකයෝ රසායනික ශක්තිය අරගෙනම රසායනික ශක්තිය ලෙස ආහාර තුළ ගබඩා කරනවා. ප්‍රභා සංශ්ලේෂකයෝ ආලෝක ශක්තිය අරගෙන ආහාර තුළ රසායනික ශක්තිය ලෙස ගබඩා කරනවා. ඒ අනුව ආහාර තුළ අපි ප්‍රභා සංශ්ලේෂණ අපේ ක්‍රියාවලිය රසායනික සංශ්ලේෂක අමතක කළා දාමුකෝ. ඒගොල්ලෝ බොහොම චුට්ටයි ලෝකෙ ඉන්නේ. හරි. ප්‍රභා සංශ්ලේෂකෙන් ආලෝක ශක්තිය ගත්තට ඒ ශාක තුළ ආහාර තුළ අන්තර්ගත කරන්නේ ආලෝක ශක්තිය ලෙසම නෙවෙයි රසායනික ශක්තිය ලෙස. රසායනික ශක්තිය ලෙස තමයි අන්තර්ගත කරන්නේ. රසායනික ශක්තිය ලෙස. හරි. ඒ නිසා ආහාර තුළ රසායනික ශක්තිය ලෙස ගැබ් වෙලා තියෙන්නේ සූර්යාගේ ආලෝක ශක්තිය. ඒගොල්ලෝ ආලෝක ශක්තිය ගන්නවා ආහාර තුළ ඒ රසායනික ශක්තිය ලෙස අන්තර්ගත කරලා ආහාර ග්ලූකෝස් හදනවා. එතකොට ආහාර තුළ ගැබ් වෙලා තියෙන්නේ රසායනික ශක්තිය ලෙස සූර්යාගේ සූර්ය ශක්තිය. එතකොට මේ ආහාර ගත්තම සත්තු අපි ඒ ආහාර අරගෙන අපේ ඇඟ ඇතුළේදී ඒ ආහාර බිඳ හෙලලා ඒ ආහාර තුළ තියෙන රසායනික ශක්තිය අරන් තමයි මේ වැඩ කරන්නේ. දැන් මම කාපු කෑම කොයි හරි ගහක හදපු කෑම තමයි නේ කන්නේ.
කොහොම බැලුවත් අපි කන්නේ ශාකයක් නිපදවපු ආහාර. ඍජුව හෝ වක්‍රව. ඍජුව එක්ක කෙලින්ම දැන් ශාකමය ආහාරයක් ගන්නවා නම් කෙලින්ම මේ ශාක නිපදවපු ආහාර. සත්වමය ආහාරයක් ගත්තයි කියමුකෝ. නමුත් ඒතර කියයි සතෙක් නිසා ඒ ආහාර නිපදවලා තින්නේ නැහැ. ඒ සතා කාලා තියෙනෙත් මොනවාරි ශාකමය ආහාරයක් තමයි. ඒ සතා ආහාරයක් කාලා එයාගේ ඇඟ ඇතුලේ ඒ ටික තැම්පත් වෙලා තියෙනවා. අපි ඒ සතාව ආහාරයට අරගෙන අපේ ඇඟ ඇතුළට ඒ ශක්තිය ගන්නවා. බලන්න ඍජුව නෙමෙයි වක්‍රව යපිලා තියෙන්නේ ශාක මත. එතකොට ශාක සූර්ය ශක්තිය අරගෙන එය තමන් නිපදවන ආහාර තුල රසායනික ශක්තිය ලෙස ගබඩා කරනවා. සතුන් මේ ආහාර ගන්න. අරගෙන සත්තු ඒවා කාලා සත්තුන්ගේ ඇඟ ඇතුළේදී ඒ ආහාර බිඳෙලෙනවා. ඒකට තමයි ආහාර ජීර්ණය කියන්නේ. සංකීර්ණ ආහාර බිඳෙලලා. ඒවයි තියෙන ශක්තිය එළියට ගන්න. මොන ශක්තියද? රසායනික ශක්තිය එළියට ගන්න. ඒ රසායනික ශක්තියෙන් වැඩ කරනවා. දැන් මම මේ උගන්වන්නේ. මම මේ අතපය හොල්ලන්නේ. මම මේ කතා කරන්නේ. කොටිම මම ඇස්පිල්ලමක් ගහන්නේ පවා. මම කාලාපු කෑම වල තියෙන ශක්තියනේ. මේ වෙලාවේ මගේ ඇඟේ සෛල තුල ඒ ආහාර බිඳෙලමින් ඒවයි තියෙන රසායනික ශක්තිය අරගෙන ඉවෙන් තමයි වැඩ කරන්නේ. එතකොට මේ ආහාර වලට මම කාපු කෑම වලින් මේක ලැබෙන්නේ මට. මේ කෑම වලට රසායනික ශක්තිය ආවේ කොහෙන්ද? ශාක ප්‍රභා සංශ්ලේෂණයෙන් සූර්ය ශක්තිය තමයි රසායනික ශක්තිය ලෙස ස්ථිර කරලා තියෙන්නේ. එතකොට ශාක සූර්ය ශක්තිය රසායනික ශක්තිය ලෙස ආහාර වල ස්ථිර කරනවා. ඒ ආහාර අපි අරන් බිඳෙල්ලා ඒ රසායනික ශක්තියෙන් වැඩ කරනවා. බලන් ගියාම මම මේ වැඩ කරන්නේ සූර්යගේ ශක්තිය. මම මේ වැඩ කරන්නේ සූර්යගේ ශක්තිය. ඇයි? ශාක වලට හරි ශාක වලට සූර්යාලෝකය ලැබිලා ඒවෙන් ඒ සූර්යාලෝකයේ රසායනික ශක්තිය ලෙස ශාක තුල ආහාර වල ගබඩා වෙනවා. ඒ ආහාර කාලා මම ඒවා කියන්නේ සතුන් මම මේ උදාහරණ මාව ගන්නේ සතුන්. හරි ඒවා බිඳෙහෙලලා ශක්තිය අරගෙන වැඩ කරනවා. එතකොට දැන් මම වැඩ කරන්නේ කාගේ ශක්තියෙන්ද? ආහාර වල ශක්තියෙන්. ආහාර වලට ඒ ශක්තිය ලැබුණේ කායින්ද? සූර්යයාගෙන්. බලන් ගියාම මම වැඩ කරන්නේ සූර්යයාගෙන්. මේ ලෝකේ සියලුම ජීවීන් ක්‍රියාත්මක වෙන්නේ සූර්ය ශක්තියෙන්. සූර්යයා නැති වුණොත් සූර්ය පැවුවේ නැත්තම් ආලෝක ශක්තිය ලැබෙන්නේ නැහැ. එහෙනම් ශාක වලට ආහාර නිපදවලා රසායනික ශක්තිය ලෙස නිපදවන්න බැරි වෙනවා. එහෙනම් ශාක වල ආහාර නිපදවන්න බැරි වුණොත් සත්තුන්ට ආහාර නැති වෙනවා. සත්තු මිය යනවා. පෘථුවියේ ජීවේ පවත්වන්නේ කිලෝමීටර් මිලියන 150ක් ඈතින් ඉන්න සූර්යයා විසින්. පෘථුවි ජීවයට ශක්තිය දෙන්නේ පෘථුවියට කිලෝමීටර් 100 මිලියන 150ක් ඈතින් ඉන්න සූර්යයා විසින්. සූර්ය තමයි පෘථිවි ජීවය ක්‍රියාත්මක කරවන්නේ. පෘථිවි ජීවයට ශක්තිය සපයන්නේ, එනර්ජයිස් කරන්නේ, ශක්තිය සපයන්නේ. ඒ කියන්නේ සූර්ය ශක්තිය අඛණ්ඩව පෘථිවියට නොලැබුණොත් ශාක වලට ආහාර නිපදවන්න බැරි වෙනවා. ආහාර තුල රසායනික ශක්තිය ලෙස ගබඩා කරන්න ශක්තියක් නැති වෙනවා. සූර්ය ශක්තියනේ ගබඩා කරන්නේ. ඒ අනුව ශාක ආහාර නිපදවන්නේ ඒ වුණොත් ශාක සහ සතුන් නැති වෙලා පෘථුවින් ජීවේ බඳ වෙනවා. ඒ අනුව පෘථුවිය තුල ජීවේ පවත්වන්නේ පෘථුවි ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය දෙන්නේ පෘථුවියට කිලෝමීටර් මිලියන 150ක් ඈතින් ඉන්න සූර්යයා. සූර්ය ශක්තියෙන් තමයි මේ ඔබමා වැඩ කරන්නේ. ඔබමා වැඩ කරන්නේ අපි කාපු කෑම වල ශක්තියෙන්. ඒ ආහාර තුල රසායනික ශක්තිය ලෙස තැම්පත් කරන්නේ ශාක ප්‍රභා සංශ්ලේෂී සූර්ය ශක්තිය. යන සූර්ය ශක්තියෙන් තමයි ඔබමා සියලු දෙනා වැඩ කරන්නේ. ශාක සියලු දෙනා. ජීවීන් ක්‍රියාත්මක වෙන්නේ පෘථුවිය මත. ඒට කිලෝමීටර් මිලියන 150ක් ඈතින් තියෙන සූර්යගේ ශක්තියෙන්. හැබැයි ඒ ඍජුව සූර්යගේ ශක්තිය ලෙසම නෙමෙයි ගන්නෙ. ප්‍රභා සංශ්ලේෂණය කියන ශාක පෘථුවිය මත ඇති වෙලා සූර්ය ශක්තිය අරන් රසායනික ශක්තිය බවට පත් කළා ආහාර තුල තැම්පත් කළා. ඒ ආහාර කාලා ඒව ජීර්ණය කළා. ඒවයි ශක්තිය අරගෙන රසායනික ශක්තියෙන් වැඩ කරනවා. නමුත් ඒ ප්‍රභවයේ සූර්යයා. ඒ නිසා අතීත මිනිස්සු සූර්යයට වැඳපු එකේ වැරද්දක් නැහැ. අතීත මිනිස්සු සූර්යයට වැඳපු එකේ වැරද්දක් නැහැ. මොකද එදා වුන් නොදැන ඒ වැඳීම කළේ. අපි දැනගෙන වැඳනවා නම් ඒ ප්‍රශ්නයක් නැහැ. සූර්ය වන්දනාව අවබෝධයෙන් කරනවා නම් කිසි වැරද්දක් නැහැ. මොකද පෘථුවි ජීවයට ශක්තිය සපයන්නේ. පෘථුවි ජීවී ක්‍රියාත්මක කරවන්නේ සූර්යයා. සූර්යයා නිවුනොත් මේක තරුවක් සූර්යයා කියන්නේ නිවුනොත් පෘථුවියට සූර්ය ශක්තිය එන්නේ නැහැ. පෘථුවිය මත ජීවේ නැති වෙලා යනවා. ඒ නිසා සූර්යයා ජීවේ පැවැත්මට අත්‍යවශ්‍යයි. ඒ නිසා අතීත ජීවීන් නොදැන හෝ සූර්ය වන්දනාවේ යෙදීමේ වැරද්දක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ. හරි. එතකොට එහෙමනම් ප්‍රභා සංශ්ලේෂණ හර්ෂාක විසින් ආලෝක ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය කරනු ලැබේ.
ශාක විසින් නිපදවන ආහාර තුල අඩංගු වන්නේ එම රසායනික ශක්තියයි. ආලෝක ශක්තිය රසායනික ශක්තිය බවට පත් කළ ආහාර තැන්පත් කරනවා. ප්‍රභා සංශ්ලේෂණය සඳහා බලපාන සාධක. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිදුවන ආකාරයේ පහත ආකාරයේ සම්බන්ධතාවයකින් දැක්විය හැකිය. කාබන් ඩයොක්සයිඩ් ධන ජලය, ඊතලයක්, ග්ලූකෝස් ධන ඔක්සිජන්. ඊතලයේ උඩ ආලෝක ශක්තිය මේක තමයි උරාගන්නේ. උරා ගන්න වැදගත් වෙන්නේ හරිතප්‍රද. ආලෝක ශක්තිය තමයි ශක්තිය ආකාරයක උරාගන්නේ හරිතප්‍රද. එතන මේකට අවශ්‍ය සාධක අතර කාබන් ඩයොක්සයිඩ්, ජලය, ආලෝක ශක්තිය සහ හරිතප්‍රද. මේ තුන බාහිර සාධක, හරිතප්‍රද අභ්‍යන්තර සාධකය. පැහැදිලි? හරි. මේ අනුව ප්‍රභා සංශ්ලේෂණය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක හතරක් හඳුනාගත හැකිය. හරිතප්‍රද, ආලෝක ශක්තිය, ජලය, කාබන් ඩයොක්සයිඩ්. මේ තුන් දෙනා බාහිර සාධක. මෙයා අභ්‍යන්තර සාධකය. මෙයා අභ්‍යන්තර සාධකය. හර්ත ශාක ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ජලය සහ කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නා ආකාරය විමසා බලමු. භෞමික ශාක ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ජලය ලබා ගන්නේ පසෙහි අඩංගු පාංශු ජලයේ මූලකේශ හරහා ආශ්‍රිතය මගිනි. මෙසේ ලබාගත් ජලය මුල්වල පිහිටි මූලකේශ හරහා මුලේ සෛලම වාහිනී වලට ඇතුළු වේ. එහි සිට සෛලම ඔස්සේ පත්‍ර නාටි දක්වා පත්‍රවල සෛලවලට ලබා දෙයි. පත්‍රේ පුලා ජලය බෙදා ගැනීම නාට්‍ය මගින් සිදු කරේ. ඔව්. ඒ කියන්නේ දැන් මේ බාහිර සාධක තුනෙන් මේ ජලය ලබා ගන්න ආකාරය තමයි ඔය කතා කරලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් භෞමික ශාකයක්. ඒ කියන්නේ ගොඩබිම වැඩෙන ශාකයක්, පොළොවේ වැඩෙන ශාකයක්. සමහර ශාක ජලයේ වැඩෙනවානේ ජල්ද ශාක. භෞමික ශාකයක් Tamanට අවශ්‍ය ජලය ලබා ගන්න පසෙන් කියලා මම කිව්වා. මේම ශාකේ ගත්තොත් මේ මුල්වල තියෙනවා ඉතා කුඩා කෙඳි වගේ જાතියක්. ඒවට කියයි හැට පේන්නේ අත්කාචකින් බැලුවොත් පේනවා. මේවට කියන්නේ මූලකේශ. මූලකේශ. එතකොට මේ මූලකේශ වලින් උරා ගන්නවා ජලය මුලේ තියෙනවා සෛලම නාල. මුලේ තියෙනවා සෛලම නාල. මෙහෙම. අපි කියන සෛලම් පටකේ සෛලම නාල තියෙනවා. මුලේ සෛලම නාල, කඳෙත් තියෙනවා සෛලම නාල. අතුවලක් තියෙනවා සෛලම නාල මෙහෙම. කඳෙන් මෙහෙම පැති වලට ගිහලා අතුවලක් තියෙනවා. නටුවෙත් තියෙනවා සෛලම නාල. නාරටි වල අපි පත්‍ර අභ්‍යන්තරික ඉගෙන ගද්දි කිව්වේ නාරටි උඩින් තියෙන සෛලම යටින් තියෙන ෆ්ලෝයම් කියලා. නාරටි වල ශාඛා නාටි සහ ප්‍රධාන නාටි වල සෛලම නාල තියෙනවා. එතකොට දැන් ජලය පසෙන් උරා ගන්නවා මූලකේශ. මේ ජලය පසේ ජලයට කියන්නේ පාංශු ජලය. පසේ තියෙන ජලයට කියන්නේ පාංශු ජලය. පාංශු ජලය උරා ගන්නවා මූලකේශ. මූලකේශ පාංශු ජලය උරාගෙන ඒක දෙනවා මුලේ සෛලම නාල වලට. මුලේ සෛලම නාල වලින් කඳේ සෛලම නාල. මොකද මේ සෛලම නාල එකට සම්බන්ධයි. මුලේ සෛලම නාල කඳේ සෛලම නාල වලට සම්බන්ධයි. කලේ සෛලම නාල අතුල සෛලම නාල වලට සම්බන්ධයි. ඒවා නටුවේ සෛලම නාල වලට සම්බන්ධයි. ඒවා නාටි සෛලම නාල වලට සම්බන්ධයි. දැන් පසේ තියෙන පාංශු ජලයේ මූලකේශ වලින් උරාගෙන ලබා දෙනවා මුලේ සෛලම නාල වලට. මේ උරා ගන්න ක්‍රියාවලියට කියනවා ආශ්‍ෘතිය. ආශ්‍ෘතිය. මොකක්ද ආශ්‍ෘතිය කියලා අපි ඉස්සරහට කතා කරමු. දැන්ට මතක තියාගන්න. පසෙන් මූලකේශයක් ජලය උරා ගන්නේ ආශ්‍ෘතිය කියන ක්‍රියාවලිය. ආශ්‍ෘතිය. ඒ පසේ තියෙන පාංශු ජලයේ ආශ්‍ෘතිය කියන ක්‍රියාවලිය මූලකේශය උරාගෙන එයා දෙනවා මුලේ සෛලම නාල වලට. මුලේ සෛලම නාල වලින් තල්ලු කරනවා කඳේ සෛලම නාල වලට. කඳේ සෛලම නාල වලින් තල්ලු කරනවා අතුවල සෛලම නාල වලට. අතුවල සෛලම නාල වලින් තල්ලු කරනවා නටුවේ සෛලම නාල වලට. නටුවේ සෛලම නාල වලින් තල්ලු කරනවා නාරටි සෛලම නාල වලට. නාරටි සෛලම නාල වලින් පත්‍ර මධ්‍ය සෛලය කියන ඉනිමුදු ස්තර සහ සෛවර මුදු ස්තර වලට ජලය ගිහින්. ඔය විදිහට තමයි ජලය එන්නේ. පාංශු ජලය මූලකේශ වලින් ආශ්‍රිතයෙන් උරාගෙන මුලේ සෛලම නාල වලට තල්ලු කරනවා. මුලේ සෛලම නාල වලින් කඳේ සෛලම නාල වලට, කඳේ සෛලම නාල වලින් අතුවල සෛලම නාල වලට, අතුවල සෛලම නාල නටුවේ සෛලම නාල වලට, නටුවේ සෛලම නාල නාරටි සෛලම නාල වලට තල්ලු කරලා නාටි සෛලම නාල හරහා පත්‍ර මධ්‍ය සෛල වලට ඒ ජලය යවනවා. ඒ ජලය යවනවා. හරි. පත්‍ර මධ්‍ය සෛල කියන්නේ ඉනිමුදු ස්තර සහ සෛවර මුදු ස්තර වලට. ඒ වැනි ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ ප්‍රධාන වශයෙන් ඉනිමුදු ස්තර ඊට අමතරව සෛවර මුදු ස්තර වල. එන ඒක තමයි මේ කියලා තියෙන්නේ. ඒක තමයි මේ කියලා තියෙන්නේ. හරිත ශාක ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ජලය හා කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්න ආකාරය විමසා බලමු. ඉස්සලම ජලය.
භෞමික ශාක ප්‍රභාසංශයට අවශ්‍ය ජලය ලබා ගන්නේ පසේ අඩංගු පාංශු ජලයේ මූලකේශ හරහා ආශ්‍රිතය මගින්. මෙසේ ලබාගත් ජලයේ මුල්වල පිහිටි මූලකේශ සෛල හරහා මුලේ සෛලම වාහිනී වලට කියන සෛලම නාල වලට ඇතුළු වේ. එහි සිට සෛලම ඔස්සේ කඳේ සෛලම අතුවල සෛලම නටුවේ සෛලම ඔස්සේ පත්‍ර නාටි දක්වා පැමිණ නාටි සෛලමට ඇවිල්ලා පත්‍රවල සෛලම වලට ලබා දෙයි. පත්‍රේ පුරා ජලය බෙදා හැරීම නාටි මගින් සිදු කරයි. ඒ ජලය ඊළඟ කාබන් ඩයොක්සයිඩ් මේ බලන්න. මෙන්න යන විදියක් තියෙන ජලය. තව පොඩ්ඩක් වඩා ලස්සන රූපයක් මේ රූපෙදි මේ තියෙන්නේ පස් අංශු. මේ තියෙන පස් අංශු. මේ පස් අංශු අතර තියෙනවා ජලය. මේ නිකන් මේ ඒ කියන්නේ මේවා නෙවෙයි. මේ සුදු පාටට වගේ තියෙන පාංශු ජලය පස් අංශු වලට අවශෝෂණය තියෙන ඒවට කියන්නේ පාංශු ජලය. මේ තියෙන මූලකේශය. මේ තියෙන මූලකේශ සෛලය. මේ තියෙන මූලකේශය. දැන් පස් අංශු වල තියෙන පාංශු ජලය මූලකේශය උරා ගන්නවා ආශ්‍රිතය. උරාගෙන මූලකේශ සෛලයට දුන්නාම එයා සෛලෙන් මුලේ සෛලම නාල වලට ඇතුළු. මේ තියෙන මුලේ සෛලම නාල. මේ අතරතුර සෛලම මේ සෛල ටිකක් ඔස්සේ එන්න ඕනේ. මූලකේශ සෛලෙන් ඉඳලා කෙලින්ම මුලේ සෛලම නාල වලට නෙමෙයි මේ අතරතුර එනවා. බාහික සෛල හරහා. මේ තියෙන බාහික සෛල. අන්තස්චර්ම සෛල, පරිචක්‍ර සෛල හරහායිලා තමයි මුලේ සෛලම නාල වලට. නමුත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේලාට එච්චර ගැඹුරට මේක ඉගෙන ගන්න නැහැ. කියන්නේ මුලේ අභ්‍යන්තර විව්වේ එච්චර ගැඹුරට ඉගෙන ගන්න නැහැ. පසෙන් මූලකේශ වලට ජලය උරා ගන්නවා. මූලකේශයෙන් මූලකේශ සෛලයට නැත්තම් හිතයි මේ මොනවද කියලා. මේ තියෙන්නේ බාහික සෛල මුලේ. බාහිකේ කියලා කොටසක් තියෙනවා. බාහික සෛල හරහා යවනවා අන්තස්චර්මයට. ඊළඟට පරිචක්‍රයට යවනවා. ඊළඟට තමයි මුලේ සෛලම නාල වලට තල්ලු කරන්නේ. ඉතින් අපි කෙටියෙන් කියමු මූලකේශ සෛලෙන් නම් මුලේ සෛලම නාල වලට තල්ලු කරනවා. කඳේ සෛලම නාල, අතුවල සෛලම නාල නටුවට ගෙනල්ලා නාටි වලට ගෙනල්ලා නාටි සෛලම නාල හරහා පත්‍ර මැද සෛල වලට ජලය බෙදා දෙනවා. ප්‍රභාසංශයට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නේ වායු ගෝලයෙන්. ඔව් ඒක වෙන්නේ මේ. හරි. පත්‍රවල තියෙනවා යටිපැත්තේ ශාක පත්‍රවල යටිපැත්තේ තියෙනවා පූටිකා කියලා සිදුරු විශේෂයක්. ශාක පත්‍රයක් මෙහිම ගත්තොත් ඒ ශාක පත්‍රවල යටිපැත්තේ තියෙනවා පූටිකා. අපි ඉගෙන ගත්තේ පත්‍ර අභ්‍යන්තර විව්‍යන්දිදී මම කියන්නේ පූටිකා. මේති අභ්‍යන්තර විවිධ මම ඉගන්නේ පූටිකා. මෙන්න මේ පූටිකා එකක් නෙමෙයි. මේ වගේ යටිපැත්තේ පූටිකා දහස් ගාණක් තියෙනවා. අන්නේ ඒ පූටිකා සිදුර ඔස්සේ තමයි මේ තියෙන වායු ගෝලයනේ. මේ තියෙන වායු ගෝලය නම් වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා 0.03ක් 100ට. CO2. පත්‍රයේ අභ්‍යන්තරයේ කාබන් ඩයොක්සයිඩ් හැම වෙලාවෙම අඩුවක් තියෙන්නේ. ඇයි අඩු? ඇයි හැම වෙලාවෙම ප්‍රභාසංශයට කාබන් ඩයොක්සයිඩ් වැය කරනවා? මේ ඉනි මුදුස්තර සහ සයිවර මුදුස්තර ප්‍රභාසංශ්ලේෂණය කරන කාබන් ඩයොක්සයිඩ් වැය කරනවානේ. වැය කරන මේකේ අඩුවක් තියෙනවා. හැබැයි වායු ගෝලෙ මෙච්චරක් තියෙනවා. ඒතකොට සාපේක්ෂව ගත්තොත් පත්‍රයේ අභ්‍යන්තරයට වඩා වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි. මොකද මේකේ තියෙනවා හැම වෙලාවෙම වැය වෙනවා ප්‍රභාසංශ්ලේෂණ කරන. ඒතකොට ඒතර ඌනතාවයක් හට ගන්නවා පත්‍ර අභ්‍යන්තරේ. ඒ සාපේක්ෂව වායු ගෝලයේ තියෙනවා වැඩි. වැඩි තැන ඉඳන් පූටිකා සිදුර ඔස්සේ ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා අන්තර්සෛලීය අවකාශ ඔස්සේ කාබන් ඩයොක්සයිඩ් මේ ප්‍රභාසංශ්ලේෂණ ප්‍රධාන පටකේ වන ඉනි මුදුස්තර සෛල ඇතුළට ගිහිල්ලා ඒ වේදි ප්‍රභාසංශ්ලේෂණයට වැය වෙනවා. ඒ ඔය ක්‍රියාවලියට කියනවා විසරණය. ඔක ආශ්‍රිතය නෙවෙයි. විසරණය. විසරණය කියන ක්‍රියාවලිය විසරණය. අපි ඒකත් පස්සේ කතා කරමු. විසරණය කියන ක්‍රියාවලියදී තමයි යන්නේ. ඒ කියන්නේ බාහිර වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි, පත්‍ර අභ්‍යන්තරයේ කාබන් ඩයොක්සයිඩ් අඩුයි. වැඩි තැන ඉඳන් අඩු තැනට පූටිකා සිදුර ඔස්සේ කාබන් ඩයොක්සයිඩ් පත්‍ර අභ්‍යන්තරයට එනවා. ඒ අනුව බාහිර වායු ගෝලයෙන් තමයි ප්‍රභාසංශ්ලේෂණ අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් ශාක පත්‍රයේ ලබා ගන්නේ. ගන්නේ පූටිකා සිදුර හරහා එන ක්‍රියාවලිය විසරණය. වැඩි තැන ඉඳන් අඩු තැනට එන්නේ. මේක හැම වෙලාවෙම අඩුයි. කොච්චර ආවත් අඩුයි. මොකද මේගොල්ලෝ වැය කරනවා ඒක. වැය කරමින් ප්‍රභාසංශ්ලේෂණ කරන නිසා අඩුව තමයි ඌනතාවය තමයි හැම වෙලාවෙම තියෙන්නේ. එතකොට අරෙන් ඉඳලා මෙහෙට එනවා. විසරණය. විසරණය කියන ක්‍රියාවලියෙන් තමයි කාබන් ඩයොක්සයිඩ් ගන්න. එතකොට ඒකත් බාහිරෙන් ගන්න නිසා බාහිර සාධකයක්. මේ බලන්න. එතකොට මේ තියෙන්නේ පූටිකා සිදුරු හරහා කාබන් ඩයොක්සයිඩ් වායුව බාහිර වායු ගෝලයෙන් ලබා ගන්නවා. බාහිර වායු ගෝලයෙන් ලබා ගන්නවා. CO2 වායුව. හරි. වායු ගෝලීය කාබන් ඩයොක්සයිඩ්. ඒක තමයි මේ කියලා තියෙන්නේ. වායු ගෝලීය කාබන් ඩයොක්සයිඩ් පත්‍රයේ පිහිටි පූටිකා හරහා විසරණයෙන් පත්‍රය තුළට ඇතුළු වේ. එම කාබන් ඩයොක්සයිඩ් අන්තර්සෛලීය අවකාශ හරහා
පත්‍ර සෛල වෙත ළඟා වේ. මධ්‍ය සෛල ප්‍රධාන වශයෙන් ඉනි සෛල ඊට පස්සේ සවිර සෛල වලට ළඟා වේ. ශාක සෛලය තුල පමණක් අන්තර්ගත හරිතප්‍රද හෙවත් ක්ලෝරොෆිල් නම් කොළ පැහැති වර්ණකයේ මගින් ආලෝක ශක්තිය අවශෝෂණය කරගනි. හරිතප්‍රද පිහිට ඇත්තේ හරිත ලව නම් ඉන්ද්‍රිකාව තුල. සෛල වල තියෙනවා හරිත ලවය කියලා ඉන්ද්‍රිකාවක්. හරිත ලවය කියන ඉන්ද්‍රිකාව තුල තමයි හරිතප්‍රද කියන කොළ පාට වර්ණකයේ පිරලා තියෙන්නේ. ශාක සෛලයේ මෙහෙම තියෙනවා නම් ශාක සෛල ලොකුවට තියෙන්නේ රික්තකේනේ. වටේ සෛල ප්ලාස්මේනේ. පිටින් සෛල බිත්තියනේ. ඊට අමතරව ප්ලාස්මාට්ලේ. මේකේ තියෙනවා හරිත ලවය කියලා කොළ පාට ඉන්ද්‍රිකාවක්. හරිත ලවය. මෙහෙම. ඒක ඇතුලේ හරිතප්‍රද කියලා කොළ පාට වර්ණකයේ පිරලා තියෙනවා. ඇත්තට මේ හරිත ලවය තමයි ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දැන් ඔබෙන් අහුවොත් ප්‍රභා සංශ්ලේෂණයේ කුමන ජීවීන් තුලද හරිත ශාක තුල? හරිත ශාක වල ප්‍රධාන වශයෙන් කුමන කොටසද? පත්‍රේ. පත්‍රේ ප්‍රධාන වශයෙන් කුමන කොටසද? ඉනිමුදු ස්තර සෛල වල. ඉනිමුදු ස්තර සෛල වල ප්‍රධාන වශයෙන් කුමන කොටසද? ඒවා තුල ඇති හරිත ලව තුල තමයි ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ. හරි. හරිත ලව තුල තමයි ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ. මොකද හරිත ලව ඇතුලේ තමයි හරිතප්‍රද කියන වර්ණකයේ තියෙන්නේ. ඒකවල තමයි ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය කරන්නේ සෛලයක් පැත්තෙන් බැලුවොත්. හරි. හොඳයි එහෙනම් අපි ප්‍රභා සංශ්ලේෂණය ගැන මූලික කොටස් ටික ප්‍රභා සංශ්ලේෂණයේ මූලික කොටස් ටික ඉතා සාර්ථකව අවසානයක් කරා. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. ප්‍රභා සංශ්ලේෂණයේ අර්ථ දැක්වුවා. හරිතප්‍රද මගින් හිරුවෙලිය අවශෝෂණය කරගෙන කාබන් ඩයොක්සයිඩ් ජලය යන අමුද්‍රව්‍ය දෙක උපයෝගී කරගෙන හරිත ශාක තුල ග්ලූකෝස් නිපදවීමේ ක්‍රියාවලියේ ප්‍රභා සංශ්ලේෂණයයි එහිදී අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් වායුව පිට වෙනවා. ප්‍රභා සංශ්ලේෂණ සාධක කතා කරුවා. බාහිර සාධක අභ්‍යන්තර සාධක. ඒ අතරින් බාහිර සාධක දෙකක් කාබන් ඩයොක්සයිඩ් ජලය කොහොමද ගන්න කියන එක කතා කරුවා. ඊළඟට අපි ප්‍රභා සංශ්ලේෂණයේ ඵල ගැන කතා කරලා ප්‍රධාන ඵලයේ අතුරු ඵලයේ ගැන කතා කරලා ප්‍රභා සංශ්ලේෂණය සම්බන්ධ පරීක්ෂණ කිහිපයක් කතා කරලා ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත්කම් ගැන කතා කරලා මේ ප්‍රභා සංශ්ලේෂණයේ කොටස අවසානයක් කරනවා අපේ ඊළඟ කොටසේදී. ඒ නිසා ඒ ප්‍රභා සංශ්ලේෂණයේ අවසාන කොටස හොඳින් අවසානයක් කරන්න නැත්නම් හොඳින් අධ්‍යයනය කරන්නට ප්‍රභා සංශ්ලේෂණ සම්බන්ධයෙන් මම මේ කියලා දුන්න මුල් කොටස ඔබ වහන්සේලා මේ දරුවෝ හොඳින් අධ්‍යයනය කරලා අවබෝධ කරන් පරිශීලනය කරලා ඉන්න. එහෙමනම් ඊළඟ කොටසේදී ප්‍රභා සංශ්ලේෂණයේ අවසාන කොටස සමග මුණ ගැසීමේ බලාපොරොත්තු ඇතිව මේ කොටසෙන් සමුගන්නවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.